සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි එකතු වෙන්නේ ප්‍රක්ෂිප්ත කියන පාඩමේ දෙවෙනි දවසත් එක්ක. ඒතකොට පළවෙනි දවසේ ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ මොකක්ද? ප්‍රක්ෂිප්ත වලින් හදන්න පුළුවන් මූලික ගණිත ගැටලු ටිකක් හැදුවා. අපි එතන ඉඳන් ඉස්සරහට අද ගණිත ගැටලු ටිකක් හදාගෙන යමු. විශේෂයෙන් කියන්න ඕනේ ගත විද්‍යාවේ පාඩම් වල සිද්ධාන්ත එහෙම නැත්නම් තියරි කියලා ගොඩක්ම නැහැ. ගණිත ගැටලු යෙදෙන්න පුළුවන් ආකාරයි තියෙන්නේ. මම කලින් සරල වේගයේ චලිතය පාඩමේදී තියෙන්න පුළුවන් ආකාර සියල්ලම ආවරණය වෙන විදිහට තමයි ගණන් හැදුවේ. ප්‍රක්ෂිප්තත් එහෙමයි. සිද්ධාන්ත කියලා තියෙන ගොඩක් අඩුයි. තියෙන සිද්ධාන්ත ටික දමමු කියලා දුන්නා. ප්‍රක්ෂිප්තයක් කියන්නේ මොකක්ද? සාය බැසුමින් කොහොමද ගණිත ගැටලු හදන්නේ කියලා. අපි ගණිත ගැටලු වලින්ම පාඩම ඉස්සරහට කරගෙන යමු. ලබන සතියේ තව සංකීර්ණ ගණිත ගැටලු ටිකක් සමගින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 2015 පස්සේ ටික පන්තිය තුලදී සාකච්ඡා කරමු. එතකොට තව පොඩි තියරි කොටසක් වගේ තියෙන කොටසක් තියෙන ප්‍රක්ෂිප්ත වල තියරි කොටසක් නෙමෙයි. අතන ගණන් වලදී මම ප්‍රක්ෂිප්තයක ගමන් මාර්ගයේ සමීකරණය වන්නේ කොහොමද කියන එක. මම මේක ගානකින්ම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මාතෘකාව දාගන්න ප්‍රක්ෂිප්තයක ගමන් මාර්ගයේ සමීකරණය. ප්‍රක්ෂිප්තයක ගමන් මාර්ගයේ සමීකරණය කියලා දාගෙන ටියුට් එකේ 20 වෙනි ගාන හොඳට කියවලා try කරන්න. මේක මම ගානම තමයි තියරියක් විදියට දෙන්නේ. මේ සිස්ටම් එකට තමයි ප්‍රක්ෂිප්තයක ගමන් මාර්ගයේ සමීකරණය ගන්න. ඕගලන්ට ගන්න කියලා කිව්වා. හොඳට කියවන්න 20 වෙනි ගාන අරන් හදන්න. හරි මොකද්ද කියන්නේ 20 වෙනි ගානේ? 20 වෙනි ගානේ මොකද්ද කියන්නේ? පොළොව මත A කියන ලක්ෂයක ඉඳන් තිරසට ඇල්ෆා කෝණයකින් ආනතියක් සහිතව v ප්‍රවේගයෙන් අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා. හරි අපි ගමු අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා. පොළොව මත A නම් ලක්ෂයක සිට තිරසට ඇල්ෆා කෝණයකින් v කියලා ප්‍රවේගයක් සහිතව ප්‍රක්ෂේපණය කරනවා. ඒගේ ඉඳන් d දුරකින් පිහිටි h උස කණුවක මුදුනේ ගෑවි නොගෑවි අංශුව ගමන් කරයි. එතකොට සාධාරණ විදිහට d දුරකින් පිහිටි h උස අංශුවක් අපි ගන්න ඕනේ. d දුරකින් පිහිටි අපි ගමු h උස ලක්ෂයක් ගෑවි නොගෑවි ගමන් කරන. මේ උපරිම උස නෙමෙයි සාධාරණ අවස්ථාවක් ගත්තා. එතකොට මෙතන a අපි ගමු මෙතන b අවසාන වෙන තැන c. හරි එතකොට අපි දැක්ක ගමන් පුළුවන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ තිරසිර සංරචක වලට කඩා ගන්න පුළුවන්. එතකොට මෙයා v cos alpha වෙනවා. මෙයා ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ තිරස් සංරචකයේ v cos alpha ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ සිරස් සංරචකයේ v sin alpha. හරි අපි බලමු අපිට දීලා තියෙනවා ප්‍රකාශනයක් බව පෙන්වන්න කියලා. හරි ඔන්න ඔය වගේ ප්‍රකාශනයක් තමයි ප්‍රක්ෂිප්තයේ පෙතෙහි සමීකරණය. එහෙම නැත්නම් ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගයේ සමීකරණය. ඔකට කියනවා ප්‍රක්ෂිප්තයේ පෙතෙහි සමීකරණය කියලා. ඔය ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගයේ සමීකරණය ගන්න. අපි බලමු කොහොමද මේ වගේ සටහන. ඒ කියන්නේ ප්‍රක්ෂිප්තයක් තියෙනවා යම් කිසි දුරකින් යම් කිසි උසක් කරා යන ප්‍රක්ෂිප්තයක ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගයේ සමීකරණය කොහොමද ගන්නේ කියලා. හරි මේ හොඳට මතක තියාගන්න ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගයේ සමීකරණය. එහෙම නැත්නම් ප්‍රක්ෂිප්තයක් දීලා යම් කිසි දුරකින් යම් කිසි උසක් කරා යන මේ විදිහේ සමීකරණයක් තියෙනවා නම් ඒක බව පෙන්වන්න කියලා දුන්නොත් අපි කරන්නේ මුලින්ම මෙන්න මේ d දුරකින් h උසක් පසු කිරීමේ චලිතය සඳහා d දුරකින් h උසක් පසු කිරීමේ චලිතය සඳහා අපි දන්නේ එච්චරයි මෙතනින් එහා දත්ත අපි දන්නේ නැහැ. ඒ චලිතය සඳහා කාලය හොයාගන්න. කාලය හොයාගන්නවා මොකද කරන්නේ? s සමාන ut. පැහැදිලි? අයි මම d කියන දුර දන්නවනේ. එහෙනම් s කියලා කියන්නේ d, u කියලා කියන්නේ v cos alpha. තිරස් ප්‍රවේග සංරචකයේ වේදා මම කියලා දුන්නා t කියන්නේ ගත වෙන කාලය. එහෙනම් t කියන එක කෙනාට ගත්තේ d බෙදීම v cos alpha අංක 1. පැහැදිලි? හොඳට මතක තියාගන්න ප්‍රක්ෂිප්තයක ගමන් මාර්ගයේ සමීකරණය හොයන්න කියලා කිව්වොත් මුලින්ම තිරසට s සමානයි ut දාලා කාලය හොයාගන්න. හරි. ඊට පස්සේ පුළුවන් මට a ගේ ඉඳන් b ටම තිරසක දැම්මා. දැන් සිරසට දානවා. ඉහළට දානකොට හැම තිස්සම වැටෙන්නේ s සමානයි ut දාන භාගය et වල. s කියලා කියන්නේ මොකද්ද? h. u කියලා කියන්නේ v sin alpha. මොකද සිරස් චලිතයනේ. කාලයම මේ කාලයම එකම කාලයනේ a b චලිතය සඳහා නිදාන්නේ. t ඍණ g බෙදීම 2යි t වල. මේක අංක 2. දැන් මොකද කරන්නේ? අංක 1ෙන් t හොයාගත්තා. අංක 2ට දානවා. මොකද්ද? 1ෙන් 2ට. පැහැදිලි? ප්‍රක්ෂිප්තයේ පෙතෙහි සමීකරණය ගන්නේ කොහොමද? නැත්නම් ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගයේ සමීකරණය ගන්නේ කොහොමද? තිරසට s සමානයි ut දාලා කාලය හොයා ගන්නවා.
සිරසට s සමාන ut ධන භාගයේ at වර්ගයට ඒක ආදේශ කරනවා. හරි? ආදේශ කරලා සුළු කරන්න තියෙනවා. මේක තියරියක්ම නෙමෙයි ගණන් වලට යෙදෙන ආකාරය. හරි? දැන් අපි බලමු මේකට දාලා. v sin alpha t වෙනුවට දානවා d යට v cos alpha. d යට v cos alpha. හරි නෑ? g බෙදීම 2යි t ගේ වර්ගය. t ගේ වර්ගය කියන්නේ මෙයාගේ වර්ගය. කියන්නේ d වර්ගය v වර්ග cos වර්ග alpha. මෙතන v sin මෙතන v ට v කැපිලා යනවා. d එක ඉතුරු වෙනවා sin alpha බෙදීම cos alpha කියලා කියන්නේ tan alpha. හරි නේද? මෙතන මොකද්ද වෙන්නේ? g d වර්ග බෙදීම 2යි v වර්ග කියන කෑල්ල එළියට ගත්තා. එකයට cos වර්ගය alpha උඩට ගිහින් මට ලියන්න පුළුවන් sec වර්ගය alpha කියලා. හරි? බලන්න දීලා තියෙන උත්තරේදී මොකද්ද? h සමානයි d tan alpha කෑල්ල හරි ඍණ g d වර්ග බෙදීම 2යි v වර්ග. එක දාන tan වර්ගය. කොහොම බලන්න tan වල වර්ග සමීකරණය ගන්න පුළුවන් නේ. sec වර්ගය alpha නෝට මට ලියන්න පුළුවන් මොකද්ද? ත්‍රිකෝණමිතිය මම දන්නවා. sec වර්ගය alpha කියලා කියන්නේ මොකද්ද? එක ධන tan වර්ගය alpha. sec වර්ගය alpha වලට ලියනවා. එක ධන tan වර්ගය alpha. පැහැදිලි? බව පෙන්වන්න කියලා තියෙන අවශ්‍ය උත්තරය. පැහැදිලි? මේකට තමයි කියන්නේ ප්‍රක්ෂිප්තයක ගමන් මාර්ගයේ සමීකරණය කියලා. මේ බලන්න ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගයේ සමීකරණය කියන්නේ මේක තමයි. හරි? එතකොට මතක තියාගන්න ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගයේ සමීකරණය යොදා ගන්න උනොත් ගානකට මුලින්ම කරන්න ඕනේ. තිරසට s සමානයි ut දාලා කාලය හොයා ගන්නවා. සිරසට s සමානයි ut දාන භාගයේ at වර්ගය දානවා. එතකොට එතන නොදන්න පදයක කාලය එනවා. අර හොයාගත්ත කාලෙ මෙතෙන්ට දැම්මා. සමීකරණ සුළු කරගෙන ගියා. මෙන්න මේ જાති සමීකරණ අපිට ලබන සතිය ගණන් වලට එහෙම හොඳට ඕන වෙනවා. මොකද මේ tan වල වර්ග සමීකරණයක් තියෙනවා. හරි? ඒක මම ඒ අවස්ථාවේදී කියන්නම්. දැනට තවත් ඊට වඩා සරල ගණන් ටිකක් හදාගෙන යමු. සංකීර්ණ ගණිත ගැටලු වලදී අවශ්‍ය වෙනවා. අපිට වර්ග සමීකරණ ගොඩනගා ගන්න අවශ්‍ය වුණොත් ප්‍රක්ෂිප්තවල. පැහැදිලි? හදාගන්න. ඉවරයි. 23 වෙනි ගාන ඊළඟට හදන්න. ඊළඟට බලමු 23 වෙනි ගාන. බලමු 23 වෙනි ගාන හදන්න ඕනේ කියලා. හොඳට කියව ගන්න 23 වෙනි ගාන. ගාන හොඳට කියවන්න. දල රූප සරණක් පැත්තකින් දාගන්න අනිවාර්යෙන් දත්ත ටික අවශ්‍යයි. ඊට පස්සේ ගාන හදන්න පටන් ගන්න. හරි? 23 වෙනි ගාන. තිරස් බිමකට එච්චුසකින් වූ ලක්ෂයක ඉදන් උඩු සිරසට අල්ප කෝණයක් කාණත වංශව ප්‍රක්ෂේපණය කරනවා කියලා දීලා තියෙනවා. හරි? ඒ කියන්නේ h කියලා උසකින් බිමට h කියලා උසකින්. හරි? h කියලා උසකින් තියෙන බිල්ඩින් එකක ඉදන් මෙතන ඉදන් වංශව ප්‍රක්ෂේපණය කරනවා. හරි? එයා ඇල්ෆා කෝණයකින් තිරසත් එක්ක ඇල්ෆා කෝණයකින් තමයි ප්‍රක්ෂේප වෙන්නේ. ආරම්භ ප්‍රවේගය දීලා නැහැ අපිට. නැත්නම් ප්‍රක්ෂේපණ ප්‍රවේගය දීලා නැහැ. එයා මම ඇල්ෆා කියලා දාගත්තා. බිම මත අංශයේ පරාසය h tan alpha. ඒ කියන්නේ මොකද්ද? තිරස් පරාසය අපිට දීලා තියෙනවා h tan alpha. ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ බව පෙන්වන්න කියලා දීලා තියෙනවා. හරි? චලිතය මෙතනින් පටන් ගන්නවා. මම ගන්නම් එයා යන උපරිම ලක්ෂය b කියලා අවසානයේ c කියලා. හරි? මේ උස දීලා තියෙනවනේ අපිට h කියලා. හරි. කොහොමද ගාන හදන්නේ? u තමයි මගෙන් අහන්නේ. බැලුව බැලමට දීපු දත්ත ටිකෙන් පැහැදිලිව පේනවා මම අර කලින් කියලා දීපු ප්‍රක්ෂිප්තයේ පෙතේ සමීකරණය ගන්නවා වගේ. ඒ රටාව තිරසට s සමානයි ut දාලා කාලය හොයනවා. සිරසට s සමානයි ut ධන භාගයේ t වර්ගයට ඒ කාලය දාලා අවශ්‍ය උත්තරය ගන්නවා. හරි? අපි බලමු කොහොමද දාගන්නේ. h tan alpha දීලා තියෙනවා. මම දානවා a ගේ ඉඳන් c ට තිරසට s සමානයි ut. ඒක මොකක්ද දෙන්නේ? h tan alpha සමානයි u cos alpha. right? u cos alpha තමයි u cos alpha තිරස් ප්‍රවේග සංරචකය. සිරස ප්‍රක්ෂේපණ ප්‍රවේග සංරචකය u sin alpha වෙනවා. හරි? දැන් මේකට u cos alpha t කියන එක යන කැපිටල් t කියලා ගන්නවා. මේ තියෙන්නේ මොකද්ද? t ආසර කාලය. හරි? දැන් මේක සුළු කරාම මොකක්ද දෙන්නේ? අපි ඔය විදිහටම තියාගමු. t කියන එක නට එන්නේ මොකද්ද? h tan alpha බෙදීම u cos alpha. පැහැදිලි? හොඳයි.
එතකොට ඉන්නේ මේ ගානේ බලන්න උඩු සිරසට ඇල්ෆා කෝණයක් ආනද හරි උඩු සිරසට ඇල්ෆා කෝණය ආනතව හදලා තියෙන්නේ වඩලෝ ගන්න එපා ගානේ උඩු සිරසට තමයි ඇල්ෆා කෝණයක් ආනද හදලා තියෙන්නේ උඩු සිරස කියලා කියන්නේ මොකද්ද මෙන්න මේක පැහැදිලි උඩු සිරස කියලා කියන්නේ මොකද්ද ඔන්න ඕක පැහැදිලි ඒක මම කියන්නම් ඔන්නම් හරි මේකට කියන්නේ මොකද්ද දැන් මේ තියෙන සිරසනේ මේ තියෙන සිරස් අක්ෂය මේ තියෙන තිරස් අක්ෂය මේ තියෙන සිරස් අක්ෂය සිරස් අක්ෂයේ උඩු පැත්තට තියෙනවා නම් යාට කියනවා උඩු සිරස කියලා. හරි. සිරස් අක්ෂයේ පල්ලෙහා පැත්තට තියෙනවා නම් යාට කියනවා යටි සිරස කියලා. හරි. තිරස් අක්ෂයේ උඩ පැත්තට තියෙනවා නම් යාට කියනවා උඩු තිරස කියලා. තිරස් අක්ෂයේ පල්ලෙහා පැත්තට තියෙනවා යාට කියනවා යටි තිරස කියලා. වැදගත් වෙයි පැත්තකින් දාගන්න. හරි නැවතත් ගානට යන්න. නැවතත් ගානට යන්න. එතකොට මේකේ මේ දීලා තියෙන්නේ අපිට උඩු සිරසට ඇල්ෆා කෝණයක් ගන්නද. එතකොට ඇල්ෆා කෝණය මෙතන ආරම්භ වෙන්නේ මෙතන. එතකොට මොකක්ද වෙන්නේ? තිරස් ප්‍රවේග සංරචකය වෙන්නේ u sin alpha. සිරස් ප්‍රවේග සංරචකය වෙනවා u cos alpha. පැහැදිලි? එතකොට මෙතන තිරස් ප්‍රවේග සංරචකය වෙනකොට එනවා u sin alpha. හරි. එතකොට tan alpha sin alpha ගැලක් තියෙනවනේ. h sin alpha බෙදීම cos alpha මේක u sin alpha t. එතකොට sin alpha ට sin alpha දෙකලා ගියේ. t කියන කෙනාට එනවා h බෙදීම u cos alpha අංක 1. පැහැදිලි? h බෙදීම u cos alpha අංක 1. හරි. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ a ගේ ඉඳන් c ට තිරසරේ සමාන u t දාලා කාලය හොයාගත්තා. දැන් මොකද කරන්නේ? මතක ඇති ප්‍රක්ෂේපයේ ප්‍රති සමීකරණය කරනකොට a ගේ ඉඳන් c ටම ඉහළට s සමාන u t දාන භාගය t වගේ. ඒතර s කියන්නේ කීයද? a ගේ ඉඳන් c ටමයි දාන්නේ ඉහළට. නමුත් s ගේ a ගේ ඉඳන් c දක්වා තියෙන විස්ථාපනය පල්ලෙහාට h ඉහළට දානවා s සමාන u t දාන භාගය t වගේ. නමුත් පල්ලෙහාට h තියෙන දෙයට ඉන්න h සමානයි u cos alpha capital T රින g බෙදීම 2යි t වත්. පැහැදිලි? දැන් මොකද්ද කරන්නේ? දෙකෙන් එකට ආදේශ කරනවා. පැහැදිලි? දෙකෙන් එකට ආදේශ කරනවා. එකෙන් දෙකට ආදේශ කරනවා. හරි? මේක මම දෙක කියලා ගන්නවා. ඒතකොට මොකද එන්නේ? රින h සමානයි u cos alpha t වෙනුවට දානවා මේක. h යට u cos alpha. පැහැදිලි? h යට u cos alpha ऋण g බෙදීම 2යි t වර්ගය කියන්නේ මෙයාගේ වර්ගය. ඒ කියන්නේ මොකද්ද? h වර්ගය යට u වර්ග cos වර්ග l. u cos alpha ට u cos alpha කැපිලා යනවා. මෙතන තියෙනවා h එකක්. එතකොට එනවා ඍණ h සමානයි ධන h. ඍණ g බෙදීම 2යි h වර්ගය යට u වර්ග cos වර්ග l. මම උත්තර කරන්න ඕනේ මොකද්ද? නොදන්න පදේ මගෙන් අහන්නේ මොකද්ද? ආරම්භක ප්‍රවේගය. එහෙම නැත්නම් ප්‍රක්ෂේපණ ප්‍රවේගය. ඒ කියන්නේ u උත්තර කරන්න ඕනේ. හරි? මේ ටික මෙහෙට ගෙනාවා අර ටික අරහෙට ගියා. gh වර්ග බෙදීම 2u වර්ග cos වර්ග alpha සමාන වෙනවා 2h. හරි? u වර්ග මෙහෙට ගුණ කරා i ටික මෙහෙට ගුණ කරා. එතකොට u වර්ග cos වර්ග alpha කියන එක එනවා. අපි u වර්ග විතරක් ගමුකෝ. මෙයා මෙහෙට ගුණ කළාම u වර්ගය. එතකොට u වර්ගය විතරක් තනියම උත්තර වෙනවා. මේ ටික මෙහෙට බෙදලා දැම්මොත් g h වර්ග 2 2 4යි 4යි මෙතන තව h එකක් තියෙනවා වරක් cos වර්ගය l. හරි? u වර්ගය වෙනකොට ගත්ත එක h එකක් කැපිලා යනවා. gh වතාවක් cos වර්ගය l උඩට ගියාම sec වර්ගය l බෙදීම 4යි. හරිද? මොකද්ද මේ තියෙන්නේ? u වර්ගය සමානයි gh ගේ මූලය වරක් sec alpha බෙදීම 2 සම්පූර්ණ වර්ගය කියලා මට ලියන්න පුළුවන්. sec වර්ගය alpha තියෙනවා 2 වර්ගය 4 හැදෙනවා මූල gh වර්ගය gh. එහෙනම් එම නිසා u කියන එක මට ලියන්න පුළුවන්. බලන්න අවශ්‍ය උත්තරේ එනවා. මූල gh බෙදීම 2 වරක් sec alpha අපිට අවශ්‍ය උත්තරේ. බලන්න. හරිද? හරි. ඊළඟට පියාසර කාලය අහනවා. පියාසර කාලය ගන්න
අපි කලින් පියාසර කාලයේ t ට සමීකරණයක් ගත්තා u ඇසුරෙන්. පැහැදිලි? පියාසර කාලය ගැන t ට සමීකරණයක් ගත්තා u ඇසුරෙන්. මොකද්ද ගත්ත සමීකරණය? h බෙදීම u cos α කියලා ගත්තා මතකයි. අර අපි අතනින් දැම්මේ ඒකනේ h බෙදීම u cos α. හරි. මේක u ට අදාළ හොයාගත්ත උත්තරේ දෙන්න නම් t හොයන්න පුළුවන්. h බෙදීම cos α වතාවක් u. u කියන එකේ තියෙනවා මූල gh sec α දෙකේ ඉලක්ක මුලට යනවා. cos α sec α මොකද වෙන්නේ? කැන්සල් වෙලා යනවා. cos α වරක් sec α කියන්නේ එකයි. එහෙනම් උත්තරේ නා 2h බෙදීම gh ගේ මූලය. මූලය උඩට යනවා h බෙදීම g ගේ සම්පූර්ණ. අවශ්‍ය උත්තරේ ලියන්න. අවසාන කොටස ගානේ අවසාන කොටස අපෙන් අහනවා අංශුව ගානේ අවසාන කොටස අපෙන් අහන්නේ අංශුව ලබා ගන්නා ඉහළින් පිහිටීමට බිම සිට උස. අංශුව ලබා ගන්නා ඉහළින් පිහිටීමට බිම සිට උස. දැන් මම u එහෙම හොයාගෙන තියෙන්නේ. u හොයාගෙන තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. u කියන එක කෙනාට මට මූල gh බෙදීම 2 වතාවක් sec α. හරි. අපෙන් අහනවා අංශුව ලබා ගන්නා ඉහළින් පිහිටීමට බිම සිට උස. අංශුව ලබා ගන්නා ඉහළින් පිහිටීම කියලා කියන්නේ මෙතන. බිම සිට උස කියලා කියන්නේ මෙන්න මේ උස. මේ සමස්ත උස. කැපිටල් H කියලා දාගන්න. නමුත් බලන්න මම මෙතෙන් යනකම් උස දන්නවා. මොකද්ද දෙන්න යනකම් උස? සිම්පල් H. පැහැදිලි? එහෙනම් මම හොයන්න ඕනේ මෙන්න මේ අනිත් H නෝට් කියලා දාගත්තොත් A ටික විතරයි. මොකද මගේ කැපිටල් H කියන එක නා සමාන වෙනවා සිම්පල් H කියන අපි දන්නා ධන H නෝට්. මෙන්න මේ H නෝට් හොයාගත්තා වැඩි ඉහළ. බලන්න H නෝට් කියලා කියන්නේ ආරම්භක අවස්ථාවේ ඉඳන් උපරිම උසට යනකම් ගමන් කරපු උස. පැහැදිලි? නම් මම දන්නවා මට A ඉඳන් B ට සමීකරණයක් දාතේ ඉහළට. ඇයි මේ අවස්ථාවේදී සිරස් ප්‍රවේග බිඳුවයි. උපරිම උසේදී සිරස් ප්‍රවේග බිඳුවයි. u වර්ග cos වර්ගය ආරම්භක ප්‍රවේගය. එන 2g හොයන්න ඕනේ h නෝට්. එහෙනම් h නෝට් මෙතනින් එනවා u වර්ග cos වර්ගය alpha බෙදීම 2g කියලා. u වර්ග වෙනුවට දාන්න පුළුවන්. මෙයාගේ වර්ගය අපි හොයාගෙන තියෙන්නේ. දන්න නොදන්න පදයක් තියාගන්න බෑ. u අතින් දාගත්ත එක. හොයාගෙන තියෙන u වර්ගය දානවා. එතකොට එනවා gh බෙදීම 4 වතාවක් sec වර්ග alpha වතාවක් cos වර්ග alpha බෙදීම 2g. u වර්ග වෙනකොට තමයි අර ටික ඔක්කොම දෙන්නේ. බෙදීම 2g. පැහැදිලි? එතකොට h නෝට් කියන එක නා සුළු වෙලා එනවා. g ට g කැපෙනවා. sec වර්ගය වරක් cos වර්ගය 1යි. එතකොට h බෙදීම 8යි කිය. හරි. එහෙනම් මට මෙතනින් පුළුවන් කැපිටල් H කියන එක නාවා සිම්පල් H දන h නෝට් වෙනකොට ආව h බෙදීම 8යි කිය. බලන්න සුළු කළාම එන්නේ මොකද්ද? 9යි h බෙදීම 8යි අවශ්‍ය පිළිතුර. පැහැදිලි? පරිස්සමෙන් සුළු කරන්න. ඉක්මනට ලියාගන්න. ඉවරයි ළඟට 24 වෙනි ගාන try කරන්න. හරි අපි බලමු 24 වෙනි ගාන. 24 වෙනි ගාන බලමු. මොකක්ද දීලා තියෙන්නේ? තිරස් මට්ටමේ 8යි h වූ ගොඩනැගිල්ලක මුදුනේ සිට තිරස් මට්ටමේ 8යි වූ ගොඩනැගිල්ලක මුදුනේ සිට තිරසත් එක්ක ඇල්ෆා සාධන දිශාවකට ප්‍රක්ෂේපණය කරන ලබන වස්තුවක් m මට්ටමේ සිට h උසකට ළඟා වේ. පැහැදිලි කියලා දෙන්නේ මොකද්ද? අර විදියමයි. හරි. හැබැයි ආගේ උස 8h කලින් ගානට සමාන ගාන. තිරස සමග ඇල්ෆා කෝණයක් සාධන දිශාව. තිරස සමග කෙලිම තිරස සමග ඇල්ෆා කෝණයක් සාධන දිශාවකට යවනවා. මම ගන්නවා ආරම්භ ප්‍රවේගය u කියලා. දීලා නැහැ ප්‍රක්ෂේපණ ප්‍රවේගය. එම මට්ටමේ සිට h උසකට ළඟා වේ. මේ මට්ටමේ ඉඳන් යන්න පුළුවන් උපරිම උස h ගිහිල්ලා තියෙනවා කියලා දීලා තියෙනවා. වස්තුව පොළොව මත වැටෙන විට ගමන් කර ඇති තිරස් දුර මෙන්න මේ දුර අහනවා r සමානයි 8h කොට ඇල්ෆා කියලා පෙන්වන්න. කලින් ගාන වගේමයි ටිකක් පොඩ්ඩක් වෙනස්. හරි. ඒතර බලන්න.
උපරිම උසේදී මොකද වෙන්නේ? මෙතෙන්දී තිරස් ප්‍රවේගයක් විතරයි තියෙන්නේ. සිරස් ප්‍රවේගයක් නැහැ. මම ගන්නවා මෙතන A උපරිම ප්‍රවේගය B අවසානයේ C. දැන් මට මෙතන h කියලා දීලා තියෙන කියන දත්තයක් ගන්න අවශ්‍ය නැහැ. ඒකින්ද මම කෙලින්ම AB ට මුලින්ම ලියලා ඉන්නම්. ඉහළට B වර්ග සමානයි U වර්ග. ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගයේ සිරස් සංරචක බිඳුවයි ඉහළට දාන්නේ. මෙයාගේ විභේදන සංරචකය මේ පැත්තට එනවා U cos alpha මේ පැත්තට එනවා U sin alpha. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ඒවා දන්නවාද? බිඳුව සමානයි U වර්ග sin වර්ග alpha ඍණ 2g h. මෙතනින් U වර්ගය කියන එක මොකද U කියන එක අන්න අතින් දාගත්ත පදයකට තියෙන්නේ. එයාව උක්ත කරගන්න පුළුවන්. U වර්ගය කියන එක නා 2gh බෙදීම sin වර්ගය. පැහැදිලි? දැන් අපි හොයන්න ඕනේ මෙන්න මේ r. මෙන්න මේ r තමයි හොයන්න ඕනේ. එහෙනම් පැහැදිලි a ගේ ඉඳන් c ට තිරසට s සමානයි ut ලියලා තමයි r ගන්න වෙන්නේ. a ගේ ඉඳන් c ට තිරසට s සමානයි ut ලියන්නේ නැතුව මට කවදාවත් r ගන්න බෑ. එහෙනම් r සමාන වෙනවා u cos alpha තිරස් ප්‍රවේග සංරචකය වාරයක් t කියලා කියන්නේ මොකද්ද? කැපිටල් T කියලා අපි දාගමු. සම්පූර්ණ මෙන්න මේ චලිතය සදා a ගේ ඉඳන් c දක්වා චලිතය සදා ගත වෙන කාලය. එතනින් මම කාලය උක්ත කරගත්තොත් t එන්නේ. ඇයි කියලා අහන්නේ? ඕගොල්ලන්ට දැන් තේරෙන්න ඕනේ. ඇයි මම එතනින් කාලය උක්ත කරගන්නේ? තිරසට s සමානයි ut දාලා කාලය උක්ත කරගන්නවා. සිරසට s සමානයි ut දාන භාගය t වර්ගය දාලා මොකද්ද හොයාගන්නේ? අවශ්‍ය දත්තයක් හොයාගන්න. එහෙනම් ආයෙ නැවත ලියන්න මොකද්ද? a ගේ ඉඳන් c දක්වා ඉහළට s සමානයි ut දාන භාගය ut වර්ගය. දැන් a ගේ ඉඳන් c දක්වා ඉහළට s සමානයි ut දාන භාගය t වර්ගය දානකොට විස්ථාපනය වෙන්නේ මොකද? පල්ලෙහාටයි කියලා තියෙන්නේ. එහෙනම් එයා ඍණටයි කියන්නේ. u කියන්නේ u sin alpha. t කියලා කියන්නේ මොකද සම්පූර්ණ චලිතය සදාම දාන්න. g විදීම දෙකයි t වර්ග. දැන් මොකද කරන්නේ? මට හොයන්න අවශ්‍ය මොකද්ද? මෙන්න මේ r කියන එක්කෙනා. නමුත් මෙතනින් t කියන එක්කෙනා මෙතනට දාගත්තා නම් හරි නේද? එහෙනම් r කියන එක්කෙනා හොයාගන්න පුළුවන්. එකෙන් දෙකට මේ එකම වැඩේ කරන්නේ. තිරසට s සමානයි ut දාලා කාර්යය හොයාගන්නවා. සිරසට s සමානයි ut දාන භාගය t වර්ගය දාලා අහලා තියෙන නොදන්න පදේ ගන්නවා. අර ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගී සමීකරණ හදපු විදිහටම තමයි ගණන් හදාගෙන යන්නේ. 8යි සමානයි u කියන එක අපි දන්නේ අතින් දාගත්ත එක. නමුත් එයා මම හොයාගෙන තියෙන ඉඳ පැත්තකින් ඒක තියාගන්න. හරි. u sin alpha simple t වෙනකොට දැන් දාගන්නේ r යට u cos alpha. ඍණ g බෙදීම දෙකයි t වර්ගයෙන් t වර්ගය කියලා කියන්නේ මෙයාගේ වර්ගය. r වර්ගයට u වර්ග cos වර්ග alpha. මේක සුළු කළාම වෙන්නේ මොකද්ද? u ට u කැපෙනවා. මෙතනින් එනවා r tan alpha. ඍණ gr වර්ග බෙදීම 2යි cos වර්ගය alpha වාරයක් 1යට u වර්ග. හරි. දැන් මෙතන u නැහැ, මෙතන u නැහැ. මෙතන u වෙනකොට මෙන්න මේ පදේ අපිට දාගන්න වෙනවා. පැහැදිලි? මොකද අනිත් ඒවා ඔක්කොම අපි දන්නේ ඒවා. u කියන්නේ නොදන්න එක. ඒකත් මෙතෙන්ට දාගත්තොත් මේ සමීකරණේ නොදන්න එකට තියෙන r විතරයි. ඒතකොට මට r හොයන්න පුළුවන්. අපි දාගමු. ඔයගොල්ලන්ට නෝට් එක ලියන්න අවශ්‍ය වෙලාවට වීඩියෝ එක නවත්තලා ලියන්න. මම වෙනම කාලය දෙන්නේ නැහැ. හරි. මම කරන්නේ මොකද්ද? මේක u වර්ගය වෙනකොට මෙතන u වර්ගය දාගන්නවා. මේ පැත්ත වෙනස් වෙන්නේ r tan alpha ඍණ gr වර්ග බෙදීම 2යි cos වර්ග alpha 1යට u වර්ග. ඒ කියන්නේ මේක අනිත් පැත්තට එන්නේ. උඩට යනවා sin වර්ග alpha යට වෙනවා 2යි gh. හරි. දැන් සුළු කළාම මොකක්ද එන්නේ? r tan alpha ඍණ g to g කැපිලා යනවා. r වර්ගයක් එනවා. sin වර්ගය cos වර්ගය කියන tan වර්ගය alpha. sin එක බෙදීමට cos වර්ගය alpha කියන්නේ g to g කැපෙනවා. යට ඉතුරු වෙනවා 4යි h එකයි. හරි. දැන් බලන්න. දැන් හොයන්න ඕනේ මොකද්ද මම? r කියන එක්කෙනා මට හොයන්න කියලා දීලා තින්නේ. r කියන එක්කෙනා හොයන්න කියලා දීලා තින්නේ. කොට alpha h ඇසුනේ. හරි. h අකුර තියෙනවා. අනිත් ටිකේ alpha තියෙනවා. එහෙනම් මේ බලන්න r මෙතනක් තියෙනවා. r මෙතනක් තියෙනවා. මොකද්ද මේ තියෙන්නේ? r වල වර්ගජ සමීකරණයක්. එහෙනම් අපි ඔක ලස්සනට වර්ග සමීකරණයක් විදිහට හදාගෙන සූත්‍රය දාලා විසඳුවා නම් මට r ගන්න පුළුවන් වෙයි. ඔක්කොම ගලින් 4h කින් ගුණ කරගන්න. ඒතර මේ පැත්ත වෙනවා ඍණ 3
32යි h වර්ග. මෙතන වෙනවා 4යි h r tan alpha ඍණ r වර්ග tan වර්ග alpha. මේක වර්ග සමීකරණය ලස්සනට හදාගමු. අර ටික මේකත් කියනවා r වර්ග tan වර්ග alpha ඍණ 4යි h r tan alpha ඍණ 32යි h වර්ග සමාන බිඳුව වෙනවා. සමාන බිඳුව වෙනවා. හරි. බලන්න මම දැන් මේක විසඳලා r ට උත්තරයක් ගන්න යන්නේ. මට පුළුවන් නේද මේක ගන්න? r tan alpha. බලන්න මේක මට ලස්සනට තව පොඩ්ඩක් ලියා ගන්න මේ විදිහට. r tan alpha ගේ සම්පූර්ණ වර්ගය ඍණ 4යි h වතාවක් r tan alpha ඍණ 32යි h වර්ග සමාන බිඳුව. මේ මොකක්ද දැන් ඇවිල්ලා තියෙන්නේ අපිට බලන්න. r tan alpha තියෙනවා. එයාගේ වර්ගය ඍණ නියතයක් වරක් ආයි r tan alpha තියෙනවා. ධන තව නියතයක්. ඒ කියන්නේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? r tan alpha වර්ග සමීකරණය. හරි. r tan alpha වර්ග සමීකරණය. පැහැදිලිද? එහෙනම් මට මෙයාගේ උත්තරේ සූත්‍රයෙන් ගන්න පුළුවන්. r tan alpha කියන එක නා සමාන වෙනවා. මොකද x වර්ගය මේ තියෙන්නේ මොකද්ද? x වර්ගය ධන bx ධන c සමාන බිඳුව වගේ. හරි. x කියන එක කියන r tan alpha කියලා ගත්තොත් එහෙනම් අපි දන්න සූත්‍රය දාන්න පුළුවන් ඕකට. හරි. r tan alpha සමාන වෙනවා ඍණ b. ඍණ b කියන්නේ නියත කොටස. මෙතන නියත කොටස මේක. මෙතන නියත කොටස 1. මෙතන නියත කොටස මේක. ඍණ b කියන්නේ 4යි h. ධන හෝ ඍණ මූල b වර්ගය කියන්නේ එතකොට මෙයාගේ වර්ගය 16 h වර්ගය. ඍණ 4යි ac. ඍණ 4යි ac. ඍණ 4යි ac ඍණ කියන ධන වෙලා 32යි h වර්ගය. බෙදීම 2යි a කියන්නේ 2යි. බලන්න සුළු වෙද්දි මොකක්ද දෙන්නේ? 16 32යි. 16 32යි කීයද? 48යි. 48යි. 48යි කියන්නේ අපිට කීයක් එළියට ගන්න පුළුවන්ද? 4ක් එළියට ගමු මුලින්. එතකොට මෙතන එනවා 4යි h ධන හෝ ඍණ 48න් 4 ඉලක්කම කියලා ගත්තොත් එයා දෙකක් වෙලා ඉන්නේ. ඇතුළේ ඉතුරු වෙන මූල 12. පැහැදිලි? ඇතුළේ ඉතුරු වෙන මූල 12. බෙදීම 2. හරි. මෙතන පොඩි වැරද්දක් වුණා නේද අපිට? b වර්ග ඍණ b ධන හෝ ඍණ මූල b වර්ග ඍණ 4යි ac දානකොට 32 වරක් මෙතන 4න් ගුණ වෙලා නැහැ. පැහැදිලි? 32 වරක් 4න් ගුණ වෙලා නැහැ. එතන මෙතන තියෙනවා 16යි 32ව 4කුයි. හරි? බලන්න කීයද? 32ව 4ක් කියන්නේ කීයද? 120යි 128යි. 128යි 16යි කියන්නේ 144යි. ඒ කියන්නේ කෙලිම මොකද්ද? 12 වර්ගමූලයෙන් h වර්ගය තියෙන අවුලක් නැහැ නම් මට මෙතන 12යි h කියලා පැහැදිලිවම ලියන්න පුළුවන්. හරි? පැහැදිලිව යන්න පුළුවන් 128යි 16යි 144යි. හරි? දැන් මොකක්ද වෙන්නේ? අගයන් දෙකක් එනවා. ධන හෝ ඍණ. අපි ගමු ධන අගය. ධන අගය ගත්තාම 4යි 12යි 16යි දෙකට බෙදුවම 8යි. r tan alpha සමානයි 8යි h කියලා එනවා. ඍණ අගය ගත්තොත් 4 ඍණ 12යි h. ඒ කියන්නේ මොකද්ද? ඍණ 8යි h. ඍණ 8යි h ආයි දෙකෙන් බෙදුවාම ඍණ 4යි h. r tan alpha සමානයි ඍණ 4යි h වෙනවා. මොකද්ද හරි උත්තරේ? බලන්න r කියලා කියන්නේ මොකද්ද? දුරක්. දුරක් කවදාවත් ඍණ වෙන්න පුළුවන්ද? බෑ. කියන්නේ මේ උත්තරේ ඉන්නේ. එහෙනම් මොකද්ද නිවැරදි උත්තරේ? r tan alpha සමානයි 8යි. මම ඔයගලන්ට කිව්වා ප්‍රක්ෂිප්තයේ ගමන් මාර්ගයේ සමීකරණය හොයනකොට අර පාරගති සමීකරණය ඉස්සරහා ගණන් වලට ඕන වෙනවා කියලා බලන්න යෙදිච්ච හැටි. හරි. r tan alpha කියන එක කෙනා සමාන වුණා 8යි h ට. එහෙනම් අපි හොයන්න ඕනේ r එයා සමානයි 8යි h ට tan alpha ට. tan alpha උඩට ගත්තාම 8යි h cot alpha අවශ්‍ය උත්තරය. පැහැදිලි? බලන්න ගානක් හදනකොට රූප සටහන ලස්සනට ඇදගන්න හදන්න ඕන ටික විතරක් ලියන්න. හැම එකම ලියන්න යන්න එපා. ලස්සනට පිළිවෙලට ලියන්න. පැහැදිලි? විසි 8 වෙනි ගාන try කරන්න.
මේක ලියාගෙන ඉවරයි. හරි බලමු 28 වෙනි ගාන. මොකද කියන්නේ 28 වෙනි ගානේ? ක්‍රීඩා පිටියක ඒ ලක්ෂයේ පාපන්දුවක් ඉස්තරලා තියනවලු. ක්‍රීඩකෙක් වේගෙන් ඇවිල්ලා එහිදී පාපන්දුවට පහරක් දෙනවා. හරි. පාපන්දුවක් තියනවනේ ඉස්තරව. ක්‍රීඩකයෙක් ඇවිල්ලා මේ පාපන්දුවට පහරක් දෙනවා. පහරක් දුන්නාම u කියලා තිරස් ප්‍රවේගයක් හම්බ වෙනවා. ඒකත් එක්කම පන්දුවට පාපහරක් එල්ල කරාම u කියලා තිරස් ප්‍රවේගයත් එක්කම තිරසට θ කෝණයකින් තව ප්‍රවේගයක් හම්බ වෙනවා. තිරසට θ කෝණයකින් තව හම්බ වෙනවා k වර්ග u. හරි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. තිරස් ප්‍රවේගයක් u කියලා හම්බ වෙනවා. ඒත් එක්කම k වර්ග u කියලා තිරසට θ කෝණයකින් ආනත ප්‍රවේගිකුත් හම්බ වෙනවා. පැහැදිලිද? මේක තිරස් ප්‍රවේගයක්. මේක තිරස් ප්‍රවේගය. තිරස් ප්‍රවේගයක් u කියලා ඒත් එක්කම තිරසට θ කෝණයකින් ආනත k වර්ග u කියලා ප්‍රවේගයක්. හරි. පන්දුව එළියට. මෙයාගේ තිරස් පරාසය මෙන්න මේ යන තිරස් පරාසය තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට ඔක්කොටම ගණන් ගාන හදන්න ගනින්. අපි මොකද්ද කරගන්න ඕනේ? මේක A මම ගන්නම් අවසානයේ B කියලා. මොකද්ද කරන්න ඕනේ? තිරස් ප්‍රවේග සංරචකය සහ සිරස් ප්‍රවේග සංරචකය හොයාගන්න ඕනේ. දැන් බලන්න මේකේ ආරම්භයේ පටන් ගන්නකොටම තිරසට u කියලා එකක් තියෙනවා. එයාට එකතු වෙනවා මේ k වර්ග u ගේ විභේදන සංරචකය. k වර්ග u cos θ. පැහැදිලි? ඒ කියන්නේ u එළියට ගත්තොත් 1 ධන k වර්ග cos θ කියන කෙනා තමයි මෙයාගේ තිරස් ප්‍රවේග සංරචකය. සිරස් ප්‍රවේග සංරචකය. ඒකට u ගේ බලපෑමක් නැහැ. u කියන කෙනා මෙහෙට විතරයි තියෙන්නේ. එහෙනම් එයා කෙලින්ම k වර්ග u sin θ. පැහැදිලි? එයාගේ සිරස් ප්‍රවේග සංරචකයේ කිරීම k වර්ග u sin θ. තිරස් ප්‍රවේග සංරචකයේ විතරක් අර තියෙන තිරස් u කියන කෙනත් එකතු වෙනවා. පැහැදිලි? දැන් අපිට පුළුවන් ගාන හදන්න. සරලයි තිරස් පරාසය හන්නේ අපි දන්නවා සාමාන්‍ය ප්‍රක්ෂේපයක තිරස් පරාසය හන්නේ කොහොමද? තිරසට s සමානයි ut දාලා නමුත් කාලය අවශ්‍ය වෙන මුලින් කාලය හොයාගෙන ඉන්නවා. පැහැදිලි? කොහොමද කාලය හොයාගන්නේ? සම්පූර්ණ චලිතයටම ඉහළට දානවා s සමානයි ut දන s කියන්නේ සම්පූර්ණ චලිතයට බිඳුවයි. u කියලා කියන්නේ මේක. සිරස් sin θ t ඍණ g බෙදීම 2යි මම සම්පූර්ණ චලිත t කියලා ගන්න t වර්ගය. මෙතන t සමාන බිඳුවයි. කියන්නේ එක t එකක් කපලා අනිත් t එක උත්තර කරලා දෙයි. එතකොට එන්නේ මොකද? 2යි k වර්ග u sin θ බෙදීම g. දැන් අපිට ඕනේ r කියන තිරස් පරාසය. ඒකින්ද මම දානවා a ගිදම් b ට තිරසට s සමානයි u t. එතකොට r කියන එක නෑනවා u කියන එක මොකද දැන් මේ තිරසට දාන හින්දා තිරස් ප්‍රවේග සංරචකය. u ආරයක් 1 ධන k වර්ග cos θ. වතාවක් කැපිටල් T. හරි. 1 ධන k වර්ග cos θ වතාවක් කැපිටල් T වෙනකොට උඩින් දානවා 2යි k වර්ග u sin θ බෙදීම g. බලන්න අපිට පෙන්නන්න කියලා තියෙන උත්තරේ 2යි u වර්ග k වර්ග sin θ එක කරන් තියෙනවා. 2යි u ගුණුනහම u වර්ග හැදෙනවා. k වර්ග නිකම්ම තියෙනවා. sin θ තියෙනවා. එසේ 1 ධන k වර්ග cos θ තියෙනවා. බෙදීම g තියෙනවා. මේ g. පැහැදිලි? බලන්න හොඳ ගානක්. අවබෝධයෙන් ගණන් හදනවා නම් ලේසි පාඩමක්. පැහැදිලි? හැම එකටම සමීකරණ ලියන්න එපා. හොඳට මතක තියාගන්න. තිරසට s සමානයි ut දාලා කාලය හොයන්න පුළුවන්. සිරසට s සමානයි ut වර්ගය දාලා අපි සාමාන්‍ය හදන ප්‍රක්ෂේපයේ ප්‍රති සමීකරණේ ගණිත ගැටලු විසඳන්න ඕගොල්ලන්ට ගොඩාක් වෙලාවට යොදා ගන්න වෙන්නේ තිරසට දාන s සමාන ut කියන සමීකරණය. සිරසට දාන s සමාන ut දන භාගයේ t වර්ගය කියන සමීකරණය. පැහැදිලි? ප්‍රක්ෂේපිත ලොකු ගැටලු වලට අනිවාර්යෙන් එන්නේ ඕක. පැහැදිලි? ඉවරයි. 32 ගාන try කරන්න. මේක ලියා ගන්න. හරි අපි බලමු අන්තිම ගාන අද දවසට බලන්න 32 ගාන බලන්න හොඳ ගාන. මම මේ පාඩම මේ කිවරුනම දෙන්නම් ගෙදර වැඩ. මේ ටියුටර් තියෙන ගණන් හදන්න දැන් ඉන්න කාලෙන් ප්‍රයෝජන ගන්න. 32 ගාන බලන්න.
සිරස් කණුවක් තියනවලු පාදය පිහිටි තලයේ වූ ඒ ලක්ෂයක ඇල්ෆා කෝණයක් ආපාදනය කරනවා. පැහැදිලි? සිරස් කණුවක් පාදය පිහිටි තලයේ යම්කිසි තලයක් තියෙනවා. ඒකේ තියෙනවා පැහැදිලි සිරස් කණුවක් තියෙනවා එච් පැහැදිලි එච් සිරස් කණුවක් තියෙනවා. එච් කියලා දීලා නැහැ සිරස් කණුවක් තියෙනවා කියලා දීලා තින්නේ. අපි ගමු ඒක එච් කියලා. ඒ ලක්ෂය කෝක ඇල්ෆා කෝණයක මෙයාව සිරස් කණුවක් තියෙනවා පාදයේ පිහිටි තලයේ වූ ඒ ලක්ෂයක අපි හිතමු ඒ ලක්ෂය කියන්නේ මෙතන කියලා. ඒ ලක්ෂයක ඇල්ෆා කෝණයක් ආපාදනය කරනවා. ආපාදනය කරනවා කියන්නේ මොකද්ද? මේ කණුව මගින් ඒ ලක්ෂය මත ආපාදිත කෝණය ඇල්ෆා කියලා දීලා තියෙනවා. ඒ වල ඉඳන් අංශු දෙකක් ප්‍රක්ෂේපණය කරනවලු. පැහැදිලි? මෙතන ඒ වල ඉඳන් අංශු දෙකක් ප්‍රක්ෂේපණය කරනවලු. පළමුවෙන්න කණුවේ මුදුනේ වදිනකොට දෙවැන්නේ කණුවේ වාමුල වදිනවා. එකම වෙලාවෙ බලන්න. තිරසත් එක්ක θ1 θ2 කෝණ දෙකකින් එකම මොහොතේදී යවනවලු අංශු දෙකක්. හරි? එකම මොහොතේදී අංශු දෙකක් යවනවා. පළමුවෙන්න කණුව මුදුනේ වදින මොහොතේම දෙවැන්න කණුවේ වාමුල වදිනවා. එහෙනම් දෙන්නගේම පියාසර කාලවල සමානයි කියලා ඔයගලන්ට පැහැදිලිව පේනවා. හරි? පළමුවෙන්න θ1 θ2 වලින් යවනවා. පළමුවෙන්න කණුව මුදුනේ වදින මොහොතේ. හරි? පළමුවෙන්න කණුව මුදුනේ වදින මොහොතේම ඒ කියන්නේ පළමුවෙන්න යනවා මෙහෙම ප්‍රක්ෂේපණය කළාම කණුවේ මුදුනේ වැදිලා එහෙම යනවා. හරි? මම ගන්නවා යාට තියෙන θ1 යාගේ කොහොම. දෙවැන්න මොකද වෙන්නේ? ඒ මොහොතේම එයා θ2. පැහැදිලි? එතකොට ඕගලන්ට පැහැදිලි වෙන්න ඕනේ මෙන්න මේකේ පියාසර කාලය t නම් එම පියාසර කාලයමයි මෙයාට තියෙන්නේ. එකම මොහොතේදී අංශු දෙක යවනවා එකම මොහොතේදී කණුවේ මුදුනේ පාමුලය යටෙනවා. පැහැදිලි? මම h කියලා දාගත්තා මේ උස දාගන්නම් a කියලා. හරි? දැන් ප්‍රක්ෂේපණ ප්‍රවේග දීලා නැහැ. අපි ගමු ප්‍රක්ෂේපණ ප්‍රවේග දෙකෝ. පළවෙනි එක්කෙනාට u කියලා ගමු. දෙවෙනි එක්කෙනාට v කියලා ගමු. හරි? ඒතකොට බලන්න මම දැන් අතින් දාගත්ත පද ගොඩයි. එනම් පෙන්නන්නේ මොකද්ද? කෝණ තුන අතර සම්බන්ධය. පැහැදිලි? දැන් මම ඔයගලන්ට කිව්වා කලිනු සංකීර්ණ ප්‍රක්ෂිප්ත ගණන් වල අනිවාර්යයෙන් තිරසට s සමානයි ut, සිරසට s සමානයි ut දන භාගයේ at වර්ගයේ ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. හරි? දැන් අපිට මේකේ ප්‍රක්ෂිප්ත දෙකයි තියෙන්නේ a b c. හරි? අපි මුලින් මම මේකේ රෝම ඉලක්කම් වලින් යන්න ඉහළට යන ප්‍රක්ෂිප්තේ රෝම ඉලක්කාංක 1 කියලා ගන්නවා. අනිත් ප්‍රක්ෂිප්තේ රෝම ඉලක්කාංක 2 කියලා ගන්නවා. හරි? අපි එක ප්‍රක්ෂිප්තයකට අර කිව්ව සමීකරණ දෙක ලියලා බලමු. s සමානයි ut තිරසටයි s සමානයි ut ධන භාගයේ at වර්ගයේ සිරසට. අංක 1 කියලා කියන්නේ ඉහළටම යන එක. හරි? ඒකේ ප්‍රක්ෂේපණ ප්‍රවේගය u කියලා මම ගත්තා. එතකොට ඉහළටම යන එකට තිරසට s සමානයි ut ලියලා බලමු බලන්න. හරි? a ගේ ඉඳන් c දක්වා. a ගේ ඉඳන් c දක්වානේ. a ගේ ඉඳන් b දක්වා. මොකද අංක 1 යන්නේ a ගේ ඉඳන් b දක්වානේ. a ගේ ඉඳන් c දක්වා යන්නේ අංක 2 රෝම ඉලක්කම්. අංක 1 a ගේ ඉඳන් b දක්වා. මෙන්න මේ චලිතයට තිරසට ලියනවා s සමානයි ut. බලන්න මොකද දෙන්නේ? තිරස මම a කියලා ගත්තනේ. ut කියන්නේ u cos θ1. පරිස්සමෙන් ලස්සන රූප සමහර නැග ගන්න. කාලය t ඒක දෙකටම පොදුයි. හරි? එක සමීකරණයක් ගත්තා. එයාටම ලියන්න පුළුවන් රෝම ඉලක්කාංකයකට මොකද්ද? මේක එක කියලා දාගමු අවශ්‍ය එකක් එතනින් යුක්ත කරගමු. a ගිදම් b ටම ඉහළට s සමානයි ut ධන භාගයයි at වල. ඒ කියන්නේ රෝම ඉලක්කාංක 1ට. එතකොට s කියලා කියන්නේ h, u කියලා කියන්නේ u sin θ1. u sin θ1. u sin θ1. ඍණ t1 t ඍණ g බෙදීම 2යි t වර්ගය අංක 2. හරි. පැහැදිලි නේද? මෙතනින් t යුක්ත කරලා මෙතෙන්ට දැම්මා නම් එතන t නැති වෙනව නේද? බලන්න. නැත්තම් අපි මොකද කරන්නේ? t නැති කරගෙන හරියන්නේ නැහැ. අපිට මොකද කරන්න වෙන්නේ? එතනින් අපිට u උක්ත කරලා දාගත්තොත් මොකද වෙන්නේ බලන්න. u උක්ත කරලා දාගත්තොත් අපිට
ඒ සමීකරණයේ අවශ්‍ය උත්තරයකට යන්න පුළුවන්. හරි. අපි ඔක පොඩ්ඩක් කොහොම තියලා. ඔක කොහොමම තියලා මොකද සමීකරණ දෙකක් තියෙන 1 2 කියලා රෝම ඉලක්ක අංක 1ට. ඒතර මම රෝම ඉලක්ක අංක 2ටත් ওই විදිහටම සමීකරණ දෙකක් ලියතේ. ඒ දෙකත් ලියලම මම නිගමනයකට යන්න. මොකද එකපාරට නිගමනයකට යන්න බෑ. අපිට පෙන්වන්න කියලා තියෙන කෝණ තුන අතර සම්බන්ධය. හරි. ඒක රෝම ඉලක්ක අංක 1 කියන්නේ මුදුනේ වදින ප්‍රක්ෂිප්තය. මුදුනේ වදින ප්‍රක්ෂිප්තයට සමාන ut ලිව්වා. ut දන භාගයේ at වර්ගයත් ලිව්වා. දැන් රෝම ඉලක්ක අංක 2ටත් මේ විදිහටම ලියනවා. දෙකටත් ලියනවා. a ඉඳන් b ටනේ මේ දෙකම යන්නේ. a ඉඳන් b ට. මෙයා යන්නේ a ඉඳන් c ට. a ඉඳන් c ට මේ දිශාවට s සමානයි ut. ඒතර s කියලා කියන්නේ a මයි u කියලා කියන්නේ v cos θ2. v cos θ2 t කියන්නේ එම කාලෙ. ඒක අංක 3 කියලා මම ගන්නවා. ආපහු a ඉඳන් c ට ඉහළටත් ලියද හැකි. s සමානයි ut දන භාගයේ. ඒතර s කියලා කියන්නේ බිඳුව. පැහැදිලිව පේනවනේ ආපහු වාමුලටම යල්ලා දී. එයා v sin θ2. v sin θ2 t ඍණ g බෙදීම 2යි t වල. පැහැදිලි? පැහැදිලි? මේක අංක 7. බලන්න ලස්සන සමීකරණ හතර. ප්‍රක්ෂිප්ත දෙකයි. ප්‍රක්ෂිප්ත දෙකයි මම කිව්වා සාමාන්‍ය එකකට ලියන ප්‍රධාන සමීකරණ දෙක එකට දෙකටම ලියුවා. දෙවෙනි ප්‍රක්ෂිප්තයටත් ලියුවා. හරි? උතෙන් ගන්න ලියන්න. හරි. දැන් මොකද කරන්නේ අපි? මෙන්න මේකේ. දැන් බලන්න මේකේ මෙතන h පදයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඔතනින් t හොයන්න බෑ. මෙතන u මෙතන දැම්මම t හොයන්න බෑ. මොකද අපිට t හොයන්න බැරි. h පදයක් තියෙන හින්දා සුළු කරන්න අමාරුයි. නමුත් මෙතන බලන්න. මෙතනින් අපිට පුළුවන් මොකද්ද? t හොයාගන්න. කොහොමද හොයාගන්නේ? මෙතන එක t එකක් කපන්න පුළුවන් බිඳුව හින්දා. හරි. එහෙනම් එක t එකක් කපුවාම එන්නේ මොකද්ද? v sin θ2 ඍණ g බෙදීම 2යි t. පැහැදිලි? මෙතනින් v දා ගන්න පුළුවන් මෙතන. මොකද මම අතින් මෙතන තියෙන sin θ2 දන්න එකක් g දන්න එකක් t දන්නේ v දන්නේ. t දන්නේ v දන්නේ. නමුත් මෙතනින් තුනෙන් අංක 3න් v කියන එක දා ගන්න පුළුවන් මේකට. v කියන එක කෙනා මෙතන යුක්ත කරොත් a යට cos θ2 t කියලා එනවා. a යට cos θ2 v කියන එක කෙනා යුක්ත කරොත් v කියන එක කෙනා යුක්ත කරොත් මෙතන a යට cos θ2 වාරයක් t. හරි. මෙතන එනවා sin θ2 කැලීම වෙනවා. ඍණ g බෙදීම 2යි t. බලන්නතර v නැති වෙලා ගියා. දැන් මට t යුක්ත කරගන්න පුළුවන්. හරි. මෙතන බිඳුව සමානයි. හරි. එහෙනම් අර t පදේ මේ පැත්තට ගෙනාම g බෙදීම 2යි t මේ t හරහට ගුණාම t වර්ග සමානයි a වරක් sin θ2 බෙදීම cos θ2 කියන tan θ2. හරි. මෙතනින් t වර්ග කියන එක කෙනා උත්තර කරගන්න පුළුවන්. මොකද්ද? 2යි a tan θ2 බෙදීම g කියලා. පැහැදිලි? ඊටාම කටින සම්බන්ධයක් අපිට ගොඩනගා ගත්තා. මොකද්ද මේ ගොඩනගා ගත්තේ? රෝම ඉලක්ක අංක 2 සමීකරණ දෙක ඇතුළේ. මොකද ඒකෙදී s බිඳුව උනා එක පැත්තේ. මේකේ s එක තියෙන හින්දා එතනින් එකක් උත්තර ගන්න අමාරුයි. දැන් කෝණ අතර සම්බන්ධයක් ගන්නත් උන. t වර්ගයේ තියෙනවා කෝණ දෙක. හරි. දැන් මේ පැත්තේ සමීකරණ දෙක පාවිච්චි කරලා අපි දත්තයක් ගත්තා. නමුත් මේ සමීකරණ දෙක ආම් පාවිච්චි කරේ නැහැ. බලන්න මේ සමීකරණ දෙක පාවිච්චි කරන්න පුළුවන් නේද? මෙතන තියෙනවා t එක. ඒ t වෙනුවට මෙතනින් දාන්න පුළුවන්. මේ t වර්ග වෙනුවට මෙතනින් දාන්න ඕන. හරි. එතකොට මට සමීකරණයක් ප්‍රකාශනයක් ගන්න පුළුවන් මේ. බලමු අපි හදලා. මෙතන එක ලියගන්න. හරි. දැන් මොකද්ද මම කරන්න යන්නේ? දැන් මට තියෙනවා t වර්ගයට සමීකරණයකුත් තියෙනවා. මෙතනින් t ට සමීකරණයකුත් තියෙනවා. මම කරන්න යන්නේ මෙන්න මේ අංක දෙක සමීකරණය. මොකද 1යි 2යි පාවිච්චි කරේ නෑනේ. මෙයාගේ මේ t කියන දැනට මෙන්න මේ t ඉඳලා මේ සමාන හැඩය දාලා තියෙනවා. h සමානයි u sin θ1 t වෙනුවට දැන් දාන්න පුළුවන් මොකද? a යට u cos θ1. a යට u cos θ1. හරි. ඍණ g බෙදීම 2යි. ඍණ g බෙදීම 2යි. t වර්ග වෙනුවට දාන්න මොකද්ද? මෙයා වර්ග කරලා දාන්න එහෙම බෑ. මොකද u කියන්නේ නොදන්න පදයක්නේ. t වර්ග වලට දන්නේ දැන් මම අරන් තියෙන්නේ. එහෙනම් එතෙන්ට දාගන්නවා 2යි a බෙදීම g වරක් tan θ2. සුළුනාම u ට u කැපිලා යනවා මෙතනත්. මෙතනත් එනවා a sin θ1 cos θ1 කියන tan θ1. ඍණ g ට g කැපෙනවා දෙක වෙනවා a tan θ2.
ඊළඟ ඊටමත් ආසන්නයට ඇවිල්ලා තියෙනවා. අවශ්‍ය උත්තරේ බලාගෙන හදන්න. tan θ1 ඍණ tan θ2 පදයක් ගන්න ඕනේ. ඊටමත් ආසන්නයට ඇවිල්ලා තියෙනවා. tan θ1 ඍණ tan θ2 තියෙනවා. එහෙනම් ඒ අකුරෙන් බෙදලා දාමු. හරි. tan alpha ට තමයි සමාන කරන්න දෙන්නේ. මේ බලන්න h බෙදීම කියලා කියන්නේ මොකක්ද? tan alpha ට ප්‍රකාශ කරන්න ලියුවොත් tan alpha කියන්නේ සම්මුඛ පද බෙදීම බද්ද පද h බෙදීමේ නිකම්ම මෙතෙන්ට දාතයි මේක ඇල් වෙනුවට tan alpha සමානයි tan θ1 ඍණ tan θ2 අපිට අවශ්‍ය උත්තරේ. පරිස්සමෙන් සුළු කරන්න. ඉක්මන් ලියා ගන්න. හරි. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති අද අපි සංකීර්ණ ගණිත ගැටලු ටිකක් හැදුවේ ප්‍රක්ෂිප්තවල ලබන සතියේ මීටත් වඩා සංකීර්ණ ගණිත ගැටලු ටිකක් සමග පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටිකක් තමයි සාකච්ඡා කරන්නේ. එතකොට අද අපි කතා කරලා ප්‍රක්ෂිප්තයක ගමන් මාර්ගයේ සමීකරණය කොහොමද හොයාගන්නේ? ඒ සමීකරණය වගේ හැඩරුව තියෙන ගණිත ගැටලු විසඳන්නේ කොහොමද කියලා. ඉතින් මේ අන්තිමට කරපු ගාන වගේ හොඳ ගැටලුවක්. මේ සමීකරණ ගොඩක් ලියලා වැඩේ වරද්ද ගන්න නැතුව ලස්සනට රූප සරහන ඇඳලා අවශ්‍ය සමීකරණ ටික ලියලා අවශ්‍ය සුළු කිරීම කරලා අවශ්‍ය උත්තරයට යන්න පුරුදු වෙන්න. ඒක කළා තමයි ප්‍රැක්ටිස් එකෙන් පුරුදු වෙන්න ඕනේ. එතකොට දැන් ඕගොල්ලන්ට මේ ප්‍රක්ෂිප්ත ටියුට් එකේ 36 වෙනි ගානට යනකම් වැදලි ප්‍රක්ෂිප්ත ටියුට් එකේ 36 වෙනි ගානට වගේ යනකම් නෑ ප්‍රක්ෂිප්ත ටියුට් එකේ 36 වෙනි ගානට යනකම් හරි හෝම්වර්ක් වල ලියත හැකි අපිට ටියුට් එකේ 36 වෙනි ගානට වගේ යනකම් අමාරු ගැටලු තියෙයි. නමුත් ඊයේ සතියේ මම තියරි ටික කළා. තියරි ටික සහ කොහොමද ප්‍රක්ෂිප්ත වල මූලික සිද්ධාන්ත ටික කළා. අද ගණිත ගැටලු විසඳුවා. ඒ වශයෙන් 36 වෙනි ගානට යනකම් ඕගලන්ට දැන් හදන්න පුළුවන්. හරි. ලබන සතියේ තව ටික සංකීර්ණ ගණිත ගැටලු විසඳුවාම සම්පූර්ණ ටියුට් එකම පුළුවන්. හරි. ඊට පස්සේ පාස් පේපර්ස් මම කියලා තියෙනවා මේක අනිවාර්ය ප්‍රශ්නයක් හැමදාම නැහැ. නමුත් කෙටි ප්‍රශ්න 2011න් පස්සේ ඔයගලන්ට කෙටි ප්‍රශ්න එනවා. කෙටි ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. ලොකු ප්‍රශ්නයක් අවුරුදු 4-5කට සැරයක් එන්නත් පුළුවන්. හරි. ඒතකොට මම මේ දැනට දෙන 2001 තුන්වෙනි ප්‍රශ්නේ ආ කොටස ඊළඟට 2013 කෙටි ප්‍රශ්නයක් තියෙනවා අංක 1. ඔන්න ඔය ප්‍රශ්න දෙක දැනට කරන්න. ඔන්න ඔය ප්‍රශ්න දෙක ප්‍රක්ෂිප්ත වලින් දැනට කරන්න. ලබන සතියේ මම තව ටිකක් දෙන්නම් සහ ලබන සතියේ 15න් පස්සේ තියෙන කෙටි ප්‍රශ්න ටික උත් සාකච්ඡා කරමු ප්‍රක්ෂිප්ත වලින්. හරි. මේ ටික ලියන්න. හරි. එහෙනම් බලන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් සහ අමතක වෙලා තියෙනවා නම් නැවතත් ප්‍රක්ෂිප්ත සිද්ධාන්ත ගිය සතියේ වීඩියෝ එක බලලා සිද්ධාන්ත ටික ඔලුවට දාගන්න. මේ අපි ක්ලාස් එකේ හදපු ගණිත ගැටලු ටික හොඳට හදලා ටියුට් එකේ ගෙදර වැඩ ටික කරන්න, පාස් පේපර්ස් ගෙදර වැඩ කරන්න. තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ දවස්වල කොරෝනා හින්දා කායිමෝම ගෙවල් වල ඉන්නේ. දීලා තියෙන්නේ ඔයගලන්ට හොඳ chance එකක්. මොකද තව මාස 8මාරක් 9ක් විතරයි අපිට තියෙන්නේ. ඒකෙන් ගන්න පුළුවන් හොඳම රිසල්ට් එකකට යන්න හොඳට වැඩ කරන්න. ඊළඟ දවසේ අපි ප්‍රක්ෂිප්ත වල සංකීර්ණ ගැටලු ටිකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.